තියෙන්නේ හැඳින්වීම. ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් මොන වගේ වෙලාවට හදන්නේ, අපි ඒක මොකටද හදන්නේ කියන දේ තමයි තියෙන්නේ. ඒකේ තියෙන විදිහට අපි සාමාන්‍යයෙන් ඕන ව්‍යාපාරයක් වාර්ෂික ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් හදනවා. ඒක ඔයාලා දන්නවනේ. එතකොට ඒ හදන්නේ මොකටද? සාමාන්‍යයෙන් දැන් පොදු ව්‍යාපාරයක් නම්, ඒ කියන්නේ පබ්ලික් ලිමිටඩ් කම්පැනි එකක් නම් ඒ කම්පැනි එක හදන්නේ මේ ඒගොල්ලයි වාර්ෂික මීටින් එකක් තියෙනවා නේද? ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර් මීටින් එක හැම අවුරුද්දෙම. අන්නේ ෂෙයා හෝල්ඩර් මීටින් එකේදී ඒගොල්ලෝ ඒ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළා ඒකට අනුමැතිය ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පබ්ලිෂ් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ ෂෙයා හෝල්ඩර් මීටින් එකේදී එයාට ඉදිරිපත් කරන්න තමයි ප්‍රධාන වශයෙන්ම පොදු සමාගම් වල අරමුණ වෙන්නේ මේක හැදීමේ. ඊළඟට පෞද්ගලික සමාගම් වල, කියන්නේ සීමා සහිත පෞද්ගලික සමාගම් නම් ඒගොල්ලෝ මේක හදන්නේ ප්‍රධාන වශයෙන්ම මේ submitted to the register of companies. ඒ අනිවාර්යෙන් ඒක කරන්න ඕන. මොකද ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඒවා කාලෙත් කරලා ඇති කම්පැනි ඇක්ට් එකේ තියෙනවා මේක සමාගමක් ලෙස ලියාපදිංචි කරාට පස්සේ හැම අවුරුද්දකම ඇනුවල් රිපෝට් එක රෙජිස්ට්‍රාර්ට අපි සබ්මිට් කරන්න ඕනේ. ඊළඟට ඔයා හිතනවා මේ ඒක පබ්ලික් සෙක්ටර් එක, කියන්නේ රජයේ ඕගනයිසේෂන් එකක් නම් අනිවාර්යයෙන්ම ඒක පාර්ලිමේන්තු එකට සබ්මිට් කරන්න ඕනේ යාළගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. ප්‍රොෆිට් ලොස් තියනවාද හැමදේම බලා ගන්න පුළුවන් වෙන්නේ ඒකෙන්. ඒක තව ඒක රෙජිස්ටර් කරපු නැති නිකන් නෝමල් බිස්නස් එකක් නම් ඒගොල්ලෝ මේක අනිවාර්යෙන් හදනවා. මොකද ඒගොල්ලෝ අයිඩන් රෙවෙනියු එකට පෙන්වන්න ඕනේ යාළගේ රෙවෙනියු එක කොච්චරද, කොස්ට් ප්‍රොෆිට් එක කොච්චරද කියලා පෙන්වන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ඒකට බලන නිසා ඒකට පෙන්වන්නත් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියන එක හදන්න ඕනේ. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ඕනම සමාගමක් මේක හදනවා. මොකද මැනේජර්ස්ට ඕනේ බලා ගන්න යාළගේ කමිට්මන්ට් එක කොච්චර දුරට සාර්ථකද කියලා. කියන්නේ යාළගේ බිස්නස් එක මොන තත්ත්වයේ තියෙන්නේ, බිස්නස් එක ලාභ ලබනවද, පාඩු ලබනවද, මේ හැමදේම හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලින්. ඔයාලා මේ ටික දන්නවා. මොකද ඔයාලා අනිවාර්යෙන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඒ දවස් කාලේ හදලා තියෙනවා. ඒ වගේම තව ප්‍රයෝජනයක් තමයි මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලින් අපිට පුළුවන් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපි කොච්චර ලාභයක් අත්පත් කරගෙන තියෙනවද, අපි ෆයිනෑන්ෂල් පොසිෂන් එක අපේ වැඩි වෙලාද අඩු වෙලාද, ඒ දේවල් බලා ගන්නත් පුළුවන්. තව අපිට ඊළඟ අවුරුදු වලට ප්ලෑන් එකක් හදන්න, ඒ කියන්නේ බජට් හදන්නත් පුළුවන් මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් දිහා බැලුවාම. සාමාන්‍ය යන ඒ කියන්නේ අවුරුදු 3-4ක ඒවා දිහා බැලුවාම අපිට ප්ලෑන් එකක් ගන්න පුළුවන්. ඊළඟට තියෙන ඔයාලට බිස්නස් මොඩල් කියන එක ගැන. ඒ කියන්නේ බිස්නස් එකක් කොහොමද ඔපරේට් වෙන්නේ කියන දේ තමයි මේ තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම බිස්නස් එකක් ඔපරේට් වෙන්න නම් ප්‍රධාන තීරණ තුනක් උපයෝගී වෙනවා. ඒක තමයි ඔපරේෂන් සයිකල්, ඉන්වෙස්ට්මන්ට් ඉන් කැපැසිටි, ලොන්ග් ටර්ම් ෆයිනෑන්ස්. ඒ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් ලොන්ග් ටර්ම් ෆයිනෑන්සින් පැත්තෙන් බලුවොත් මේ කියන්නේ මේ ව්‍යාපාරයට කොහොමද අපි ප්‍රධාන වශයෙන් මුදල් ලබා ගන්න කියන එක. ව්‍යාපාරයක් අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන මුදල් ඕනේ. මේ මුදල් ලබා ගන්න කොහොමද කියන එක තමයි මේ ලොන්ග් ටර්ම් ෆයිනෑන්සින් කියලා කියන්නේ. ඔයාලා නැත්නම් ෆයිනෑන්සින් ඩිසිෂන් කියලා තමයිට අහලා ඇති. තව ඉන්වෙස්ට්මන්ට් ඉන් කැපැසිටි කියන්නේ කොහොමද අපි ඒව ඉන්වෙස්ට් කරන්නේ. මේ දෙක අතරේ අරනම් පස්සේ ඊළඟට තියෙන්නේ අපි කොහොමද මේ ව්‍යාපාරයේ දෙදා කටයුතු පවත්වාගෙන යන්නේ කියන එක. ඒකෙන් තමයි ඒ කියන්නේ මේ ඔපරේෂන් සයිකල් එක. කොහොමද ව්‍යාපාරයේ ඔපරේෂන්ස් අපි තීරණය කරන්නේ. මේ විදිහට වෙන්න ඕනේ, මේ විදිහට වෙන්න ඕනේ කියලා අපි තීරණය කරන ඕනේ ව්‍යාපාරයේ ඔපරේෂන්. අන්නේ ප්‍රධාන ඩිසිෂන් තුන තමයි මේ තියෙන්නේ ඕනම ව්‍යාපාරයකට තියෙන. එතකොට මෙතන ඔයාලට තියෙනවා මෙන්න මේ graph එක. මේකේ පැහැදිලිව කියලා තියෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. ඔයාලා මම හිතන්නේ මේක දැනටමත් දන්නවා. ඔපරේෂන් සයිකල් එක තමයි දැන් මේ තියෙන්නේ. මේක. ඒතර ඔපරේෂන් සයිකල් එක වෙන්න නම් අපිට අනිවාර්යෙන් මුලින්ම මුදල් ඕන වෙනවා. ඒක තමයි මේ long term financing කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ ෆයිනෑන්සින් long term financing කියන්නේ මේ equity වලින් සහ non current liabilities වලින් අපි මොකද කරන්නේ? අපි අපට ඕන මුදල් හොයාගන්න එක තමයි මුලින්ම කරන්නේ. ව්‍යාපාරයක් වුණත් මුලින් පටන් ගත්තී අපි ෂෙයාර්ස් නිකුත් කරනවානේ. නිකුත් කරලා සල්ලිනේ හොයාගන්නේ. ඒ හොයාගන්න වලින් කොටසක් අපි ගොඩක් වෙලාවට working capital, ඒ කියන්නේ එදිනදා පාවිච්චි සඳහා ළඟ තියා ගන්නවා. ඊට අමතරව තව කොටසක් තමයි මේ ඉන්වෙස්ට් කරනවා. ඒක තමයි මේ ඉතාලියෙන් පෙන්වන්න තියෙන්නේ. දීර්ඝ කාලීන ආයෝජන වලට යොමු කරනවා අපි
ඒ වලින් කොටසක්. ඒක තමයි මෙතන ඉතාලියකින් තියෙන්නේ. දැන් මුලින්ම අපි සල්ලි හොයාගත්තානේ. මුලින්ම අපේ ෆයිනෑන්ස් වලින් මේ මොන යම් හෝ ක්‍රමයකින් මුදල් හොයා ගන්නවා. ඒ මුදල් වලින් කොටසක් අපි වර්කින් කැපිටල් එක විදියට තියාගෙන ඉන්නවා මෙතන. හරිද? මම හිතන්නේ ඔයාලට මගේ කර්සර් එක පේනවා ඇති. හරිද? දැන් මේ වර්කින් කැපිටල් අපිට තියෙනවනේ මුදල්. එතකොට අපි මුලින් මොකද්ද කරන්නේ? මේ වර්කින් කැපිටල් එකේ මුදල්. මෙන්න මේ කෑෂ් ඇන්ඩ් කෑෂ් ඉක්විවලන්ට් වලට යන්නකො. මෙතන ඉඳන් අපි සර්කල් එක පටන් ගමු. එතකොට මුදල් තියෙනකොට අපි මොකද්ද මුලින්ම කරන්නේ? අපි හිතමු අපේ ව්‍යාපාරය රීටේල් ෂොප් එකක් කියලා කියන්නේ බඩු අරගෙන අපි බඩු විකුණනවා නිකන් කාගේ ස්කීම්ස් වගේ. එතකොට අපි මුදල් දීලා මොකද්ද කරන්නේ? මුදල් දීලා අපි බඩු ඇනවුම් කරනවා. හරිද? එතකොට අපිට මොකද්ද වෙන්නේ? මුදල් දීලා නේ. මුදල් නැතුව මේ තියෙන විදිහට නම් මුදල් නැතුව ඒ කියන්නේ අපි ගොඩක් එයාට ණය පදනම් මතනේ මිලදී ගන්න. මෙතනින් පටන් ගමු. එතනින් පටන් ගත්තා තවුල් යනවා මෙතනින් පටන් ගමු. හරිද? මුලින්ම අපි අපට ඕන බඩු ටික ඕඩර් කරනවා. ඕඩර් කරලා අපි ණයට මිලදී ගන්නවා. එතකොට අපට ණය හිමියෝ ඇති වෙනවා. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට මුදල් ගෙවන්න ඕනේ. හරිද? අයිනට අපට බඩු ටික හම්බ වෙනවා. මේ තියෙන්නේ ඒක. raw material inventory. එතකොට මේක රීටේල් ෂොප් එකක් නම් අපි මැනුෆැක්චරින් සයිඩ් එකට යවෙන්නේ නැහැ. අපි නැවත විකුණන එක කරන්නේ. ඊට පස්සේ අපි කස්ටමර්ස් වල විකුණනවා. විකුණද්දී අපිට ඒකත් ණයට විකුණද්දී ණයට විකුණුවාම ණයට විකුණුවොත් අපිට ඒක මේ ලැබෙන්නේ ඒ කියන්නේ ණය ගැතියෙක් විදියට වෙනවා. එහෙම නැතුව මුදල් වලට විකුණුවොත් අපිට කෙලින්ම මුදල් අතර ලැබෙනවා. හරිද? එමුණොත් මේ අතරමැදි ස්ටෙප් එක නැතුව කෙලින්ම මෙතනට යනවා. නැත්තම් මේ අතරමැදි ස්ටෙප් එකේ ලැබිය යුතු මුදල් විදියට තිබිලා ඊට පස්සේ මුදල් ලැබෙනවා. ඒ මුදල් ලැබුණාට පස්සේ මොකද්ද කරන්නේ? අපි මේ මුදල් වලින් මොකද්ද? අපිට තියෙනවා ණය හිමියෝ අපි ණයටනේ බඩු ගත්තේ. අපි මේ බඩු ගත්ත අයට ගෙවනවා. සාමාන්‍ය ඕගනයිසේෂන් එකේ ගොඩක් වෙලාවට මුදල් පදනම් මත නෙවෙයි ණය පදනම් මත ගොඩක් දුරට වැඩ වෙන්නේ කියලා ඔයාලා ඒ කාලෙත් අහලා ඇති. හරිද? අපි ආයි මේ ණය ගෙවන සප්ලයර්ස්ට. අන්න ඒක තමයි සර්කල් එකක් විදිහට වෙන්නේ. අපි ණය වෙලා බඩු ගන්නවා. බඩු අරගෙන ඒ බඩු විකුණනවා. විකුණලා අපි සල්ලි ගන්නවා කස්ටමර්ස්ලාගෙන්. ආයි ඒ ගන්න සල්ලි අපි පියවනවා අපේ සැපයුම් කරුවන්ට. අන්න එක තමයි මේ ක්‍රියාදාමයෙන් පෙන්වන්නේ මේ සාමාන්‍ය මේක තමයි ඕන බිස්නස් එක වෙනදී. නිෂ්පාදන එකක් නම් අපි raw materials ගන්නවා. raw material තමයි මේ සප්ලයර්ස් එකෙන් ගන්නෙ. ඊට පස්සේ ඒවා නිෂ්පාදනයට යොමු කරනවා. නිෂ්පාදනයට යොමු කරලා අපි මේ නිෂ්පාදිත ණය පදනම් මත හෝ එතුම කස්ටමර් රිසීවබල් වලට යනවා ණය පදනම් මත විකුණුවොත් එහෙම නැත්නම් කෙලින් මුදල් පදනමට විකුණුවොත් කෙලින්ම අපිට මුදල් ලැබෙනවා. ආයිත් වෙන්නේ අර විදිහට මුදල් ලැබුණාට පස්සේ අපි අපේ සප්ලයර්ස්ට ඒ මුදල් ටික ගෙවනවා. ඒ කියන්නේ මේ ඔපරේෂන් එක ඇතුළේම අපේ මේ දේවල් ඇති වෙනවා වගේම මේ ඔපරේෂන් සයිකල් එක ඇතුළේ මේ දේවල් නැති වෙලා යනවා. මොකද එක සයිකල් එකක් ඉවරනවා කියන අපි ආයි මුදල් පියවල ඉවර කරනවා. ඒතර මේ හැම සයිකල් එකකදීම අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. ප්‍රොෆිට් එකක් නැත්නම් කවදාවත් මේ දේ කරන්නේ නැහනේ. මේ හැම සයිකල් එකක් අවසාන එක රවුමක් ගිහින් එද්දී අවසානයෙන් ප්‍රොෆිට් එකක් අපිට ඉතුරු වෙනවා. එතකොට දැන් මේ වගේ සයිකල්ස් 3-4ක් අවුරුද්දකට බලන්න අවුරුද්දකට කිව්වම මේ වගේ සයිකල් දහස් ගාණක් යන්න පුළුවන්. හරිද? ඒව තමයි නිරතුරුවම වෙනස් වෙවි යනවා මේ දේවල්. ඒ කියන්නේ මේ raw material ගාණ වෙනස් වෙනවා, customer receivables වෙනස් වෙනවා, ලැබෙනවා, ආයි වැඩි වෙනවා, එහෙම වෙවි යනවා. ඊට අමතරව මේ long term finance and investment capacity කියන්නේ අපි ඉන්වෙස්ට් කරන ඒවා සහ මුදල් ලබා ගන්න ඒවා මේවා long term කියන්නේ අවුරුද්දක් ඇතුළත ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පොඩියට වෙනස් වෙන්න පුළුවන්. ඊළාට මේ වගේ හැම වෙලාවෙම නිරතුරුවම වෙනස් වෙන දේවල් නෙමෙයි මේවා. ගොඩක් යාට ස්ථිරයි. වෙනස් නොවී තමයි තියෙන්නේ. ඒකයිනේ අපි ජංගම නොවන කියලා කියන්නේ මේ. ජංගම නොවන දේවල්. මේ ගැන විස්තරය ඊළඟට තියෙනවා මේ ඔපරේෂන් සයිකල් එක. ඒ කියන්නේ ඔපරේෂන් සයිකල් එක ප්‍රධාන කැටගරි දෙකකින් තමයි තියෙන්නේ. current asset and current liabilities. ඒ කියන්නේ ජංගම වත්කම් සහ ජංගම වක්කිය. මම ඔයාලට අර කිව්වා වගේම මේ ජංගම දේවල්නේ දැන් අපේ මේ ඔපරේෂන් සයිකල් එක ඇතුලේ සම්පූර්ණ වෙනස් වීමකට ලක් වෙන්නේ. මුදල් මේ ලැබිය යුතු දෑ, ගෙවිය යුතු දෑ, raw materials, inventory මේ දේවල් තමයි නිරතුරුවම වෙනස් වෙන්නේ. මේවා වෙනස් වෙනවා අපි කස්ටමර් කෙනෙක්ගෙන් ලැබුණාට පස්සේ අඩු වෙනවා. ආයි කස්ටමර් කෙනෙක්ට ගෙවුවාන් පස්සේ වැඩි වෙනවා. මේ කස්ටමර් කෙනෙක්ට මේ සප්ලයර් කෙනෙක්ට මුදල් ගෙවුවට පස්සේ සප්ලයර්ට ගෙවිය යුතු ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම කස්ටමර් කෙනෙක්ගෙන් ලැබිය යුතු ප්‍රමාණයක් තිබ්බනම් ඒ කස්ටමර් අපට මුදල් ගෙවුවට පස්සේ ඒ ප්‍රමාණය අඩු වෙනවා. මේක නිරතුරුවම මේ සර්කල් එකේ වෙනස් වෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ.
මේ කරන්ට් ඇසෙට් මොන වගේද සමන්විත වෙන්නේ, කරන්ට් ලයබිලිටීස් මොන වගේද සමන්විත වෙන්නේ කියලා තියෙනවා. ඔයාලා ඒක දන්නවා මේ stock, receivables from customers, cash and cash equivalent. ඔයාලා ටික දන්නවනේ කොහොමද? ඒ වගේම කරන්ට් ලයබිලිටීස් මොන වගේද සම්පූර්ණ වෙලා තියෙන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. කරන්ට් ලයබිලිටීස් තව මේ ගෙවිය යුතු වියදම්, මේ electricity board payables, water supply payables, ඒ වගේ ගෙවිය යුතු වියදමුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හදද්දී මේ දේවල් දන්නවා මොනවද මෙතනට එන්නේ කියලා. ඊළඟට තියෙන මේ working capital. working capital කියන්නේ මොකක්ද කියලා බලමු. මම අර කලින් කියපු ටිකම තමයි මෙතන තියෙන්නේ. අපි ඔපරේෂන් සයිකල් එක ඇතුළතදී මේ කරන්ට් ඇසෙට් සහ කරන්ට් ලයබිලිටීස් ඇති වෙනවා සහ නැති වෙනවා කියලා තියෙන ටික තමයි එතන තියෙන්නේ විස්තර කරලා. මේ මෙතන තියෙන්නේ බිස්නස් එකක් ඔපරේට් වෙන්න නම්, ඒ කියන්නේ හොඳ තත්ත්වයෙන් ඔපරේට් වෙන්න නම් එයාට ප්‍රමාණවත් ස්ටොක්ස්, ඒ කියන්නේ බිස්නස් එකක් ඔපරේට් වෙන්න නම් ඒගොල්ලන් ප්‍රමාණවත් තොග තියෙන්න ඕනේ. ඒ කියන්නේ මුදල් තියෙන්න ඕනේ, ඉන්වෙන්ටරි තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රමාණවත් විදියට ජංගම නොවන වත්කම් ටික තියෙන්න. මොකද ජංගම නොවන ජංගම වත්කම් ටික. මොකද ජංගම වත්කම් තමයි අපි හැම ඔපරේෂන් සයිකල් එකේ නිරතුරුවම යූස් වෙන්නේ. ඒ කියන්නේ නිරතුරුවම පාවිච්චි කර නිෂ්පාදනය කරන්න ප්‍රධාන වශයෙන් මේ වහල් වෙන්නේ ජංගම වත්කම් ටික. ඔයාලට ඉස්සරහදී හම්බ වෙයි working capital management කියලා ෆයිනෑන්ස් වලට උගන්වයි. ඒකෙදි කියන්නේ අපි කම්පැනි එකක් හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න නම් අපිට ප්‍රශස්ත ප්‍රමාණයක් කරන්ට් ලයබිලිටීස් සහ කරන්ට් ඇසෙට් කියන දේ අපි තියාගෙන ඉන්න ඕනේ. يعني ප්‍රශස්ත විදියට ජංගම වත්කම් සහ ජංගම වගකීම් එක මට්ටමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කම්පැනි එකෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඒ ප්‍රමාණයට ඒක තියාගෙන ඉන්න ඕනේ. වැඩි වුණොත් හොඳ නෑ, වැඩි වුණොත් කොස්ට් එකක්, අඩු වුණොත් ඒත් කොස්ට් එකක්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක ඉස්සරහදී ඔයාලා දැනගන්න ලැබෙයි. එමෙ මෙතනක් තියෙන too much customer receivables may put the business in trouble. හරිද? ඒ කියන්නේ වැඩිපුරම ඒ කියන්නේ ගොඩක් අපි ණයටම විතරක් විකුණලා තිනවා. අපිට ගොඩක් කස්ටමර්ස් වලින් ලැබෙන්න තිනවා. දැන් එහෙම වුණාන් පස්සේ මොකද වෙන්නේ? අපිට ව්‍යාපාරයේ එදිනදා කටයුතු කරගෙන යන්න මුදල් නැහැ. මොකද අපේ ණය ගැතියෝ ඉන්න වෙනාට මුදල් නැහැ අපි ගාව. අනිවාර්යෙන් අපි ගාව මුදල් තියෙන්න eBay. අපිට හැම වෙලාවෙම ණයට සමහර දේවල් ණයට ගන්න බෑනේ. එතකොට අනිවාර්යෙන් ව්‍යාපාරයේ එදිනදා කටයුතු කරගෙන යන්න මුදල් තියෙනවා. මේ මෙතන තියෙන්නේ වැඩිපුර ස්ටොක් තියාගෙන ඉඳිද්දි. ඒ කියන්නේ අපි ස්ටොක් කියන්නේ ඉන්වෙන්ටරි කියන එකනේ. ඉන්වෙන්ටරිස් අපි ගොඩක් තියාගෙන ඉදියොත් ඒකෙන් අපිට ඕන වෙලාවක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ විකුණන්න පුළුවන් අපේ ශක්තිය තියෙනවා. ඕන වෙලාවක කොයි වෙලාවෙ කවුරු ඉල්ලුවත් අපිට දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි අපි වැඩිපුර තියාගන්නවා කියන්නේ ඒක අපිට කොස්ට් එකක් වෙනවා. මොකද අපි තියාගන්න තරමට අපිට කිසිම රිටර්න් එකක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට කොස්ට් එකක් විදියට ගබඩා ගාස්තු ඒ දේවල් අපිට ඒකයි නැශ්‍ය වෙනවා නම් නැශ්‍ය වියදම් ඒ සේරම අපිට දරාගෙන ඉන්න වෙනවා. අපි වැඩිපුර කොස්ට් එකක් තියාගෙන ඉන්නවා. ඒකයි කියන්නේ අර කම්පැනි එකක් හොඳට ක්‍රියාත්මක වෙන නම් අනිවාර්යෙන් ප්‍රශස්ත මට්ටමක තොග තියාගන්න ඕන. ඔයාලා දන්න ඕන කම්පැනි එකක් එහෙම තොග ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය එයාලා දන්නවා එයාලට කොච්චර ප්‍රමාණයක් අවුරුද්දට එනවද, කොච්චර ප්‍රමාණයක් අවුරුද්දට යනවද. ඒ අනුව එයාලට ගබඩාවේ තිබිය යුතු ප්‍රශස්ත මට්ටමක් තමයි පවත්වාගෙන යන්නේ. එහෙම නැතුව අමතරව ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. මොකද ඒක ව්‍යාපාරයට වියදමක් වෙන නිසා. ඒතර ඒක අවාසියක්. මෙතනින් තියෙන්නේ දැන් ඔයාලට මේ ඔය අපි මුදල් යොදවලා තිනවනේ ජංගම වලට. ඒ කියන්නේ ජංගම වත්කම් කියන්නේ අපිට නිකන් තිබ්බට කිසිම වෙලාවක ආදායමක් ලැබෙන දෙයක් නෙමෙයි. since current assets do not provide financial return, අපි ඒ නිසා මේවට ඉන්වෙස්ට් කරන මුදල් හොයාගන්න ඕන පුළුවන් තරම් අඩු කොස්ට් එකක් තියෙන තැනකින්. මොකද අපිට මේ වලට මුදල් යොදවුවා කියලා අපිට ආදායමක් ලැබෙන්නේ නැති නිසා පුළුවන් තරම් අඩු කොස්ට් එක තියෙන, ඒ කියන්නේ කොස්ට් එක අඩු මෙතඩ් එකකින් තමයි හොයාගන්න ඕන. මේක ඔයාලට ඊළඟ තර්ඩ් සෙම් එකේ වෙද්දී හොඳටම දැනගන්න පුළුවන් වෙයි. මොකද මේක වෙනම පාඩමක් විදිහට ඔයාලට උගන්වනවා කොහොමද ඒක අපි කරන්නේ කියන එක. දැන් මෙතන තියෙන විදිහට මේ සාමාන්‍ය දර අදහසක් විදිහට තියෙන්නේ අපිට. ඒ කියන්නේ ලේසි, කියන්නේ අපිට ලොකු ණයක් අරගෙන ඒ ණයේ මුදල් තියාගෙන අපි එදිනදා කටයුතු කරනවට වැඩිය
අපිට පුළුවන් අපේ සමහර වියදම්, ඒ කියන්නේ වියදම් පොඩ්ඩක් ඩිලේ කරලා මුදල් අතේ ඉතුරු කරගන්න. හැබැයි හැමදාට මේක කරන්න බෑ. නිකන් ව්‍යාපාර කාල සීමාවට මුදල් අතේ ඉතුරු කරගෙන ඒකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන උදාහරණයක් විදියට අපිට පුළුවන් තොග මේ සප්ලයර්ස් වගෙන් ණයට ගන්න. කොහොමත් ගොඩක් වෙලාට ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. ණයට ගන්න පුළුවන්. ඒක තමයි හොඳම වේ කියලා තමයි කියන්නේ. මොකද මේ එතකොට අපිට ණයට ගනිද්දී ඒවලින් මුදල් ගෙවන්න ඕනේ නැහැ. ඒතර අපේ අතේ මුදල් ඉතුරු වෙනවා අනිත් වැඩ කටයුතු වලට. ඒ වගේම අපිට වෙන තව විදිහකින් මුදල් අතේ තියාගන්න පුළුවන් මේ විදිහට ඩිලේඩ් පේමන්ට්. ඒ කියන්නේ මුදල් ගෙවිය යුතු ඒවා. ගෙවිය යුතු ඒකේ වියදම් වලට අපි ගෙවන්න නැතුව මුදල් අතේ ඉතුරු කර ගන්නවා වර්ෂ අවසානයේ වෙනකන්. අපේ කියන්නේ අපිට ලැබිය යුතු මුදල් දැන් හිතන්නකෝ. අපි තොග ටිකක් විකුණලා තියෙන අනිත් පැත්තේ ගියා. sorry. තොග ටිකක් අනිත් පැත්තෙන් ණයට විකුණලා තියෙන කියලා හිතන්නකෝ. තොග ටිකක් අනිත් පැත්තෙන් ණයට විකුණලා තියෙන කියලා හිතන්නකෝ. එතකොට අපිට පුළුවන් අපේ අතේ මුදල් දැන් ලැබිය යුතු අපිට ණය ගැතියෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ අපි හිතමු මේ වර්ෂ අවසාන වෙද්දී අපිට මුදල් ගෙවනවා කියලා. අපිට අන්නේ මුදල් ටික අතර ලැබෙනකන් අපේ අතේ දැනට තියෙන මුදල් ටික රඳවාගෙන ඉන්න පුළුවන්. අපි ගෙවන්න ඕන වියදම් පොඩ්ඩක් ප්‍රමාද කර කර තියන් ඉන්න එක. අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. එතකොට එහෙම මුදල් අතේ තියාගන්න එක වඩා වාසි කියලා. එහෙම නැතුව අපි නිකමට හරි අවුරුද්දේ මුලෙම සේරම වියදම් ගෙවන්න ඕන ටික ගෙවලා දැම්මොත් අපේ අතේ මුදල් නැහැ. ණය ගැතියන්ගෙන් අපිට බල කරන්නත් බෑනේ තක් ගාලා දෙන්න කියලා. අපි ආර්ථික කොන්දේසියක් මතනේ ණය ගැතියන්ට විකුණන ණයට. එතකොට අපිට වෙන විදියක් හොයාගන්න වෙනවා මුදල් හොයාගන්න. ඒ කියන්නේ මුදල් අතර ගන්න වෙන පිරිවැයක් දරන්න වෙනවා. ඊට වඩා ලේසි මේ දේ කරන එකෙන් අපිට ලොකු පිරිවැයක් නැහැ. මෙතන තියෙන තව එකක් තමයි බැංක් ඕවර්ඩ්‍රාෆ්ට්. ඒ කියන්නේ මුදල් අයිරා. මේ බැංකු අයිරා. බැංකු අයිරාවක් තබා ගන්න එක ඒකත් වාසිය කියලා තමයි කියන්නේ. මොකද ලෝන් එකක් ගන්නවට වැඩිය ඒක ලේසි. ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂියල් කොස්ට් තරම්ම නම් හැබැයි ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න ඕනේ. ඒ වුණාට මේ කෙටි කාලෙකින් ඒක පියවර දාන්නත් පුළුවන්. ඒ වගේම ඇඩිෂනල් ගාස්තු මුකුත් ඇඩ් වෙන්නේ නැහැ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ගත්තා කියලා. පොඩි ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න ඕනේ. ඒක විතරයි. කෙටි කාලේ ඉන්න ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ව්‍යාපාර මේ බැංකු අයිරා කියන දේ යූස් කරනවා. අපි දැන් කතා කරේ කරන්ට් ඇසෙට් විදියට තියෙන වත්කම් වලින් අපිට වෙනම මේ ආදායමක් ජෙනරේට් වෙන්නේ නැති නිසා පුළුවන් තරම් අපි ඒවට යොදා ගන්න මුදල් කරන්ට් ලයබිලිටිස්. ඒ කියන්නේ වැඩි රිස්ක් එකක් නැති වැඩි වියදමක් නැති සෝසස් වලින් ලබා ගන්න ඕන කියන්නේ. ඒකෙම දැන් ඊළඟට තියෙන්නේ එහෙම ඒ විදිහට අපිට 100%ක් ඒ දේ කරන්න බෑ. කියන්නේ 100%ක්ම ජංගම වත්කම් වලට අවශ්‍ය මුදල් ප්‍රමාණය 100%ක්ම ජංගම වගකීම් වලින්ම විතරක් සපුරා ගන්න බෑ. එහෙම පුළුවන්. හැබැයි එහෙම සපුරා ගත්තොත් අපිට ඒක ලොකු රිස්ක් එකක් වගේම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි මේ ඊළඟට තියෙන්නේ. සාමාන්‍යයෙන් බිස්නස් එකක් මේ 100% කියන්නේ සම්පූර්ණයෙන්ම කරන්ට් ලයබිලිටිස් වලින් ඒගොල්ලෝ ඒක පුරව ගන්න නැහැ. මොකද ඒක ගොඩක් රිස්ක්. ඒකේ අවදානම් වැඩි. මොකද සාමාන්‍යයෙන් කරන්ට් ලයබිලිටිස් කියන ඒවා අපිට පියවන්න යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඒ කියන්නේ සප්ලයර් කෙනෙක්ට අපි ගෙවිය යුතු ප්‍රමාණයක් නම් ඒකේ පියවන්න ඕන කාල සීමාවක් තියෙනවා. ඒ වගේම බැංකු අයිරාවක් නම් ඒක මේ මාසයක් ඇතුළත පියවන්න ඕන. ඒ වගේ කොන්දේසි තියෙනවානේ. නිකමට හරි එහෙම තත්ත්වයක් උදා වුණොත් අපි නිකමට හරි සම්පූර්ණ මුදල ඒ කියන්නේ අපි වර්කින් කැපිටල් විදිහට එදිනදා පාවිච්චි කරන කරන්ට් ඇසෙට් වලට තියාගෙන දියොත් සම්පූර්ණයෙන්ම කරන්ට් ලයබිලිටිස් වලින් ගත්ත ඉතුරු කරන් ඉන්න මුදල් එහෙම වුණොත් අපිට වෙන්නේ නිකමට හරි අපිට හදිසියෙම අවුරුද්ද මැද ගෙවන්න දේ වුණොත් නිකමට හරි හිතමු අපි ඩිලේ කරන් ඉඳියා වෝටර් බිල් ඉලෙක්ට්‍රිසිටි බිල් කියලා. ඒවට අපිට රෙඩ් නෝටිස් එකක් ඇවිල්ලා අපිට දැම්ම ගෙවන්න කියලා කිව්වොත් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට ඒකට දඩ ගෙවන්නත් වෙනවා. එහෙම ගෙවන වෙලාව ගෙවන්න සිද්ධ වුණොත් නිකමට හරි අපිට ලැබෙන්න තියෙන මුදල් ටික ලැබෙන්නේ වර්ෂයේ අවසානයේ නම් අපිට වර්ෂයේ මැද ඉඳන් වර්ෂ අවසාන වෙනකන් අපේ අතේ මුදල් නැති වෙනවා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔයාලා දන්නවා පහුගිය කාලේ බැංකුව වලටත් ওই වගේ කේස් එකක් වුණා. මේ කවුරුයි එක කස්ටමර් කෙනෙක් ගිහලා මුදල් ගන්න ගියාම මුදල් නෑ කියලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අන්තිමට හැමෝම ගිහලා මුදල් ඉල්ලන්න ගත්තා. අන්තිමට බැංකුවට කරගන්න දෙයක් නැතුණා. මොකද කවදාවත් හැම තැන්පතුවක් මෙයාලා හැම තැන්පතු මුදලක් මෙයාලා ළඟ තියාගෙන ඉන්නේ නෑනේ. ගෙවන්න පුළුවන් වෙන්න ඉල්ලපු ගම. එයාලා යම්කිසි ප්‍රශස්ත මට්ටමක් ළඟ තියාගෙන ඉන්නේ. අන්න ඒ වගේ දැන් මෙතනත්
මේ වෙන ව්‍යාපාරිකුණත් එහෙමයි නිකමට හරි මෙයාලගේ අතේ සල්ලි නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙයාලගේ සමහරවිට අවුරුදු අන්තිම මුදල් දෙන්න කියලා කියපු සප්ලයර්ස් උනත් ඒගොල්ලන්ට මුදල් නැති වෙවි කියලා බයට කලින් ඉල්ලන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් වුණොත්. ඒකින්ද ලොකු රිස්ක් එකක් තියෙනවා නිකමට හරි ව්‍යාපාරයේ මුදල් ඒ වගේ අතරමැදි නැති වුණොත්. අන්නේ දේ අනි වුණොත් ව්‍යාපාරය බොහෝ දුරට බංකොලොත් වීමට යනවා. අන්නේ දේ නැති කරගන්න තමයි මේගොල්ලෝ 100%ක්ම කරන්ට් ඇසෙට් වල කරන්ට් ලයිබිලිටි වලින් මේ මුදල් ගන්න නැත්තේ. ඒක නිසා ඒගොල්ලෝ නන් කරන්ට් ලයිබිලිටි වලින් කියන්නේ ලෝන්ස් වලින් එහෙම නැත්නම් ෂෙයාර්ස් වලින් හම්බ වෙච්ච මුදල් අන්න ඒ වගේ ප්‍රොපෝෂන් එකකුත් හැම වෙලාවෙම මේ අපේ වර්කින් කැපිටල් එක විදිහට තියාගෙන ඉන්නවා. අන්න ඒක තමයි මේකේ අදහස වෙන්නේ. හරිද? Within only a portion of finance from current liabilities and balance is obtained through long-term finances, which are expensive. long-term finance කියන්නේ අනිවාර්යෙන් ලොකු interest එකක් තියෙනවා. අපි ඔය shares වලින් ගත්තා නම් අපි dividend ගෙවන්න ඕනේ. එතකොට loan එකක් ගත්තා නම් අපි interest rate එක ගෙවන්න ඕනේ. ඒ වගේ ඒවයි cost එක වැඩි. ඉතින් cost එක වැඩි වුණාට ඉතින් අර අපිට මේකේ risk එක අඩු කරගන්න ඕන නිසා අපි ඒ දේ cost එක වැඩිුණත් අපි ඒවෙන් කොටසක් පාවිච්චි කරන්න වෙනවා. ඒ තරම් cost එකක් යන්නේ නැහැ current liability වලින් source මේ අපි source එකක් විතර use කරොත් ඒ වුණාට ඉතින් එහෙම කරන්න බෑ. මොකද ඒ වුණොත් risk එක වැඩි. ඒ නිසා ඒක ඔයි ගැන වැඩ ලොකු විස්තරයක් තියෙනවා මම කිව්වා වගේ third sem එකේ. ඔයාලට ඉගෙන ගන්න ලැබෙයි ඉස්සරහට. දැන් මේ තියෙන මෙන්න මේක බලන්නකෝ. මේ කොළ පාටින් highlight කරලා තියෙනවා. මේක තේරුම තමයි දැන් අපි ඔයාලට මතක ඇති කොහොමද අපි මේ calculate කරන්න කියලා working capital එක. working capital එක calculate කරන්නේ current asset වලින් current liabilities අඩු කරනවා. ඒ කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරනවා. එතකොට උත්තරයක් එනවා කියන්නේ ඒකේ තේරුම හිතන්නකෝ. දැන් ඒ කියන්නේ ජංගම වගකීම් වලට වඩා ජංගම වත්කම් කොච්චර තියෙනවද? ඒකේ තේරුම තමයි අපි ජංගම වගකීම් වලින් මේ හිතුවොත් දැන් ජංගම වගකීම් වලින් අපි ඉතුරු කරගත්ත මුදල ජංගම වත්කම් වෙනුවෙන්නේ අපි තියාගෙන ඉන්නේ. එතකොට ඊට අමතරව කීයක් තියෙනවද කියන එක තමයි උත්තරේ විදිහට එන්නේ. කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරනවා. අඩු කරාට පස්සේ එතන ඉතුරු වෙන නම් ගාන අන්නේ ගාන තමයි අපි ජංගම නොවන වගකීමක් ලෙස ගන්න ලෝන් වලින් හරි ෂෙයාර්ස් වලින් හරි ලැබුණු මුදල් ජංගම වත්කම් වෙනුවෙන් යොදවලා තියෙන්නේ අන්න ඒ ගාන. දැන් හිතුව ජංගම වත්කම් වල තියෙන මුදල් තියෙනවා ජංගම වගකීම් වල තියෙනවා අපිට අපි ඩිලේ කරන් ඉන්න වියදම්. ඒ වගේම අපි ණයක් අරගෙන තියෙනවා. එතකොට අපි ගාව තියෙන මුදල් ටික අපි ඩිලේ කරන් ඉන්න වියදම් වලට වඩා වැඩි. ඒ කියන්නේ ඩිලේ කරන් ඉන්න වියදම් වලට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපි ගාවත් ඒ මුදල් ඒ කියන්නේ අපි ගත්ත ණයනු කොටසක් අපි ගාව තියෙනවා. අන්න ඒක තමයි working capital විතර උත්තරේ එන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට working capital හොයන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරනවා. අන්න ඒක තමයි මේ කියලා තියෙන්නේ long term funds වලින් invest කරපු ප්‍රමාණය තමයි අපිට working capital විදියට මෙතන ඔයා calculate කරාම අපිට හම්බ වෙන්නේ. මේ අපිට උදාහරණකින් දීලා තියෙන එක තමයි මේ දැන් මේ වර්ෂ අවසානයේ තියනවලු මිලියන 2500ක් කියන්නේ ජංගම වගකීම් 1500 ජංගම වත්කම් තියනවලු 2500ක් කියන්නේ ජංගම වගකීම් තියනවලු 1500ක්. එතකොට ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම 2500න් 1500 අඩු කරාම 1000ක් ඉතුරු වෙනවා. ඒ 1000 තමයි working capital එක විදියට තියෙන්නේ මිලියන 1000ක්. අන්න ඒක තමයි අපි අර කිව්වේ long term finance වලින් මේ ව්‍යාපාරයට ඇතුළත් කරපු ගාණ. ඒ කියන්නේ long term finance එකක් ගත්තා. ඒ කියන්නේ loan එකක් අරගෙන ඒ loan එකක් විතරයි ගියම අපේ ව්‍යාපාරයට තියෙන්නේ. එතකොට ඒ loan එක 100%ක්ම අපි මේ ඉන්වෙස්ට්මන්ට් එකට කියන්නේ දීර්ඝ කාලින ඉන්වෙස්ට්මන්ට් එකට යොදන්නේ නැහැ. ටිකක් යොදනවා. ඊටු ටික අපි working capital එක විදියට ව්‍යාපාරයේ තියාගෙන ඉන්නවා එදිනදා කටයුතු වලට. අන්න ඒක තමයි මේ කියන්නේ. ඊළඟට දැන් තියෙන්නේ මේ අපි අර මං කලින්ම කිව්වා වගේ අපි හැම වෙලාවෙම මේක ප්‍රශස්ත මට්ටම තියාගන්නවා. ඒ කියන්නේ working capital ඒ කියන්නේ working capital කියන්නේ වල දැන් දන්නවා මේ අපි කොච්චර දීර්ඝ කාලින ණය වලින් අපි එදිනදා පාවිච්චියට කොච්චර ප්‍රමාණයක් තියාගන්නවද කියන එක. ඒ ප්‍රමාණය වැඩිපුර කියන්නේ අධික වශයෙන් එහෙම තියාගන්නත් හොඳ නැහැ. අවම වශයෙන් තියාගන්නත් හොඳ නැහැ. අවම වශයෙන් තියාගත්තත් ප්‍රශ්නයක්. අධික වශයෙන් තියාගත්තත් ප්‍රශ්නයක්. මොකද වැඩිපුර අපි long term finance වලින් අපේ එදිනදා කටයුතු වල භාවිත කරන්න ගත්තොත් අපිට ලොකු ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න වෙනවා. ඒක ව්‍යාපාරයේ cost එකක්. يعني වැඩි ප්‍රමාණයක් අපි
එදිනදා කටයුතු වලට භාවිතා කරන මුදල් අපි ලොකු ඒ කියන්නේ මේ දීර්ඝකාලීන ණය වලින් ගත. එහෙම වුණොත් අපිට ලොකු වියදමක් තියෙනවා. එතකොට ඒකත් අවාසි. ඒ වගේම ඒක අඩු වුණොත් ඒ කියන්නේ වර්කින් කැපිටල් එක ගොඩක් අඩුයි. අඩුයි කියන්නේ අපි අපේ වර්කින් කැපිටල් ඒ කියන්නේ අපි අපේ කරන්ට් ඇසෙට් වලට යොදාගෙන තියෙන්නේ වැඩිපුරම කරන්ට් ලයබිලිටිස්. ඒ කියන්නේ ජංගම වත්කම් වලට යොදාගෙන තියෙන්නේ ජංගම වගකීම්. එතකොට වෙන්නේ අර මම කලින් කියපු දේ නිකමට හරි අපිට අතරමැද ලොකු ගේමක් කරන්න වුණොත් අන්තිමට ව්‍යාපාරයේ මුදල් නැති වෙලා යනවා. ලොං ටර්ම් ණය වලින් ගන්න ඕන ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවට ගෙවන්න දීර්ඝ කාලයක් තියෙනවානේ. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒක වල දන්නවනේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි නිකමට හරි අර කලින් අපි එහෙම දීර්ඝ කාලින් ණය යොදාගෙනම තිබ්බේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. මං හිතන්නේ ඔයාලට ඒක පැහැදිලි ඇති. මේ ටිකේ තියෙන එකයි මේ careful working capital management is needed for business organization කියලා කියන්නේ මැනේජර් කෙනෙක් විදිහට ඩිසිෂන් ගනිද්දී මේ working capital management එක ගොඩක් වැදගත් ව්‍යාපාරයක් කටයුතු කරන්න යන්න. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙයි ප්‍රධාන වශයෙන් ෆයිනෑන්ස් වලදී තීරණ තුනක් ගන්න. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් මැනේජර් කෙනෙක් ප්‍රධාන තීරණ තුනක් ගන්නවා කියලා අපිට කරනවා. ඒ කරන්නේ එකක් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක ඔයාලට තියෙන වගේම අනිත් එක ෆයිනෑන්සින් ඩිසිෂන් එක. ඒකත් ඔයාලට තියෙන වගේම අනිත් ඩිසිෂන් එක තමයි working capital ඩිසිෂන් කියලා අපිට උගන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. කොහොමද ඔප්ටිමම් working capital එකක් තියාගෙන යන්නේ ව්‍යාපාරය කඩා වැටෙන්නත් නොදී ව්‍යාපාරයට අධික කොස්ට හේකුත් නොවි ප්‍රශස්ත මට්ටමක තියාගෙන ඉන්නවා කියන්නේ අන්න ඒක තමයි එතෙන්දී උගන්වන්නේ. ඔයාලට එච්චර නෑ ඔයාලට මේ පොඩි තියරි දෙයක් තමයි තියෙන්නේ. මේක තේරුම් අරන් ඉඳලා නම් ඇති. ඊළඟට තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන. ඉන්වෙස්ට්මන්ට් එක කියන්නේ ඔයාලා මොනවද කියලා දන්නවා. ඉන්වෙස්ට්මන්ට් කියන්නේ අපේ මූලදත්ත ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් විදිහට සටහන් වෙලා තියෙන ඒවා. මෙතින් නන් කාන්ට් ඇසෙට් කියලා කියන්නේ ඒවා තමයි. ඒවා තමයි අපේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඒක ඉන්වෙස්ට්මන්ට් වලින් තීරණය වෙන්නේ අපේ ව්යාපාරයේ කැපැසිටි කියන්නේ අපේ ධාරිතාව, බිල්ඩින්ග්ස් නම් මැෂිනරි නම් ව්‍යාපාර අපිට කොතරම් දුරට ව්‍යාපාරයේ කොතරම් ශක්තිමත් කියන්නේ කොතරම් විශාලද ව්‍යාපාරයේ තත්ත්වය කොච්චරද කියලා තීරණය වෙන්නේ අපේ ප්‍රධාන වශයෙන්ම ওই වත්කම් වලින් තමයි. වත්කම් විශාල වෙන්නේ ව්‍යාපාරයත් විශාල ධාරිතාවක් කියන්නේ. විශාල නිෂ්පාදන හැකියාවක් තියෙන විශාල ධාරිතාවක් තියෙන ව්‍යාපාරයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් non current asset කියන්නේ ඒවා අපි සාමාන්‍ය ඔපරේෂන් වලදී උදව් කරගත්තට පරිභෝජනය කරන්නේ නැහැ. 100% පරිභෝජනය වෙලා ඊළඟ ඔපරේෂන් එකට අර්ථයෙන් ගියේ නෑනේ. අවුරුද්දකට වඩා වැඩි කාලයක් අවුරුදු ගණනාවක් තිස්සේ අපි උදව් කරගන්නවා ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු වලට. හැබැයි මේ කිසිම විදිහක් අපිව පරිභෝජනය කියන්නේ අර සේවි පරිභෝජනය කරලා ඉවරයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එක ඔපරේෂන් සයිකල් එකකදී අපි ඒක ඉවරයක් කරලා ඊළඟ ඔපරේෂන් සයිකල් එකට තව එකක් විදියට ගන්නෙ නැහැ. මේක දීර්ඝකාලීන අපි සයිඩ් එකෙන් තියාගෙන අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න එක තමයි වෙන්නේ. මෙතනින් ඔයාලට කියලා දීලා තියෙන්නේ ඒක තමයි. මේ අන්තිමට තියෙන්නේ ඔයාලා කියන්නේ බිස්නස් එකක් විසින් එයාලගේ යටතේ තියාගෙන ඉන්න ජංගම නොවන වත්කම් non current asset ප්‍රමාණය වැඩි වෙන තරමට එයාලට ඉපීමේ හැකියාව වැඩි. ඒක ඔයාලට තේරෙනවනේ. කියන්නේ මේ අපි ගාව තියෙන වත්කම් ප්‍රමාණය හැටියට අපිට උපයන්න පුළුවන්. අපි මේ කියන්නේ අපි පාවිච්චි නොකරන වත්කම් තිබ්බත් මොනවා හරි අපිට ඒක රෙන්ට් අවුට් කරලා ඒවට මේ රෙන්ට් එකක් අපිට ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ අපිට තියෙන වත්කම් ප්‍රමාණය අනුව අපිට උපයන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතේ වුණත් එහෙමනේ. එයාට වත්කම් තියෙනවා නම් අනිවාර්යෙන් එයාට ඒවෙන් ඉපීමක් කරන්න පුළුවන්. ඒක තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ඉන් කැපැසිටි කියන එකේ තේරුම. ඊළඟට තියෙන්නේ ලෝන් ටර්ම් ෆයිනෑන්සින්. ඒ කියන්නේ අර මූලධන ප්‍රකාශනයේ අපි දන්න ජංගම නොවන වගකීම්. ඒ දේ තමයි මේ කියන්නේ දීර්ඝකාලීන මූල්‍ය කරන ක්‍රම. දීර්ඝකාලීන මූල්‍ය කරන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකයි. ඒ ඉක්විටි and non current liabilities. ඒ කියන්නේ ජංගම නොවන වගකීම් සහ ඉක්විටි කියන්නේ අපේ හිමිකම්. ඒතර ඉක්විටි කියන්නේ අර මේ ඉක්විටි කියන්නේ අපේ කවුද මේ ෂෙයාර්හෝල්ඩර්ස් ඉන්නනේ ඕනර්ස්ලාගේ හිමිකම්. ඒක ඔයාලා දන්නවනේ. ඕනර්ස්ලාගේ හිමිකම්. මේ හිමිකම කොටස් දෙකකින් සමන්විත වෙනවා. හිමිකම එකක් තමයි අර කැපිටල් ඇන්ඩ් රිසර්ව්ස්. ඒ කියන්නේ රිසර්ව් කරනවා කියන එක අපි රඳවාගත් ලාභ කියලා සිංහලෙන් කියන්නේ. අන්නේ රඳවාගත් ලාභ තව ඔකට තව තියෙනවා මේ
හොඳදාගත් ලාභයට අමතරව තියෙනවානේ අපේ මේ නිකමට රිවැලුවේෂන් ගේන්න කියන්නේ ප්‍රත්‍යාහාර කරන ලාභයක් වගේ ඒ දේවල් වගේ ඒවත් රිසර්ව් වලට ඇතුළත් වෙනවා සංචිත කියලා එළකාරී කරන්න අපි අන්න ඒක සංචිත සහ ඉන්කම් කැපිටල් කියන්නේ අර ෂෙයාර්ස් වලින් අපි විකුණන්නේ ෂෙයාර්ස් වලින් අපිට ලැබෙන මුදල අන්න ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඉක්විටි යටතේ තියෙන්නේ non current liabilities කියන්නේ ඔයාලා දන්නවා ලෝන් ඒ කියන්නේ අපි අර බාහිර පාර්ශවයන් අභ්‍යන්තර පාර්ශවයන්ගෙන් මුදල් සම්පාදනය කරගන්නව නෙවෙයි බාහිර පාර්ශවයන්ගෙන් මුදල් සම්පාදනය කරගත්තාම ඒවා තමයි non current liabilities කියලා කියන්නේ මේ තියෙන එක තමයි ඉතින් non current liabilities කියන්නේ value of funds payable to outsiders පිටතින් ඉන්න අයට අපි ගෙවිය යුතු මුදල තමයි non current liabilities කියලා කියන්නේ ඊළඟට මේ තියෙන්නේ ඒගොල්ලෝ කැපිටල් එක කොහොමද කැපිටල් කියන්නේ මොකක්ද කැපිටල් කියන්නේ අයිතිකරුවන් මේ බිස්නස් එකට ඉන්ජෙක්ට් කරපු ඒ කියන්නේ ඇතුළත් කරපු මුදල් කියන එක තමයි මේ තියෙන්නේ ලිමිටඩ් කම්පැනි එක නම් ඒක රිපෝට් කරන ස්ටේටඩ් කැපිටල් කියලා පාර්ට්නර්ෂිප් කියන්නේ මේ ඒක පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක නම් ඒක ඒගොල්ලෝ පෙන්වන්නේ කැපිටල් එක කියලා මේ රජයේ ව්‍යාපාරය කියන පබ්ලික් කෝපරේෂන් එක නම් ඒගොල්ලෝ මේ ගවර්න්මන්ට් එක රජය විසින් ලබා දීපු මුදල් විදිහට තමයි ඒක සඳහන් කරන්නේ. හරිද? ඒක තමයි මෙතන තියෙන්නේ. අද අනිත් එක තමයි රිසර්ව් කියන්නේ. රිසර්ව් කියනකොට මම අර කලින් කිව්වා වගේ රඳවාගත් ලාභය කියන්නේ අපේ ලාභෙන් අපි අයිතිකරුවන්ට ගෙවන්න නැතුව අපි ළඟ ඉතුරු කරන් ඉන්න ප්‍රමාණයක් තියෙනවානේ. අන්න ඒක තමයි රඳවාගත් ලාභය කියන්නේ. ඔයාලක දන්නවා. මේ අන්න ඒ වගේ දේවල් තමයි රිසර්ව් කියලා කියන්නේ. එහෙම නැත්නම් අර වගේ ප්‍රත්‍යාගන ලාභ තිබ්බොත් ඒවා මෙතන පහලේ ටික තමයි කියලා තියෙන්නේ මේ රිටර්න් අර්නින් කියන්නේ මොකක්ද කියලා මෙතන තියෙනවා අපි නොබෙදපු ලාභ නොබෙදු ලාභ වගේ ඊට අමතරව මේ රිවැලුවේෂන් සර්ප්ලස් කියන එකත් රිසර්ව්ස් වලට එන්න පුළුවන් එක. ඒක තමයි මේ තියෙන්නේ. non current liabilities කියන්නේ අපි බිස්නස් එකට පිටතින් අයගෙන් ලබාගත් මුදල් බැංක් ලෝන් issue of debenture financial leasing ඒ උදාහරණ ටිකක් තමයි කියලා තියෙන්නේ. ඊළඟට තියෙන මේ ලෝන් ටර්ම් ෆයිනෑන්ස් එකේ ලක්ෂණය කියන්නේ දික්කාලීන ණය ලබා ගැනීම ණය හෝ හිමිකම් විදිහට මුදල් ලබා ගැනීමේදී අපිට ඒ කියන්නේ රීපේ කරන්න කලබලයක් නැහැ කිසිම හදිසියක් නැහැ අපිට ඕන වෙලාවක බෑ මේ දික්කාලීන ණයක් නම් අපිට අවතරම් කාලය තියෙනවා ෂෙයාර්ස් නම් අපි රීපේ කරන්න ඕනෙම නැහැ එතකොට මේ එහෙම නැතුව දැන් ණයක් ගත්ත කියලා හිතන්නකො ණය නම් අපි ඉතින් රීපේ කරන්න ඕනේ ඒක සමහර අවුරුදු 5කින් අවුරුදු 10කින් අපිට කාලය තියෙනවා හදිසියක් නැහැ හැබැයි ඒ වෙනුවට ඒ වගේම අපේ අර කරන්ට් ලයබිලිටි වලට වඩා මේක ගොඩක් එක්ස්පෙන්සිව් ඒ කියන්නේ ගොඩක් වියදම් සහිතයි මොකද ලොකු ඉන්ටරෙස්ට් රේට් එකක් ගෙවන්න ඕනේ ඒ වගේ දේවල් තියෙනවා හයර් කොස්ට් එකක් මේ තියෙනවා ඒ ගණිද්දී ලීගල් ෆීස් ඒ වගේ දේවල් අපිට ගොඩක් මේකේ තියෙනවා දැන් මෙතන උදාහරණයක් විදිහට ඔයාලට දීලා තියෙනවා ඉෂු ෂෙයා කරාම ඉෂු අලුතෙන් ඉෂු ෂෙයා එකක් කරාම ඒක ඉම්පැක්ට් එක දෙපැත්තකට වෙනවා ඒ කියන්නේ ඒ ෂෙයා කරන ඉෂු වල වියදමත් එක පැත්තකින් එනවා අනිත් පැත්තෙන් earning per share එක අඩු වෙනවා කියන්නේ earning per share කියන්නේ අර දන්නවා ඇති එක ස්ටොක් එකකට ඒ කියන්නේ එක ෂෙයා එකකට අපර ලැබෙන earning එක ලැබෙන ආදායම ඒක තමයි මේ එක්සැම්පල් එකෙන් කැල්කියුලේට් කරලා පෙන්නලා තියෙන්නේ හරිද මේක තේරෙනවනේ මෙතන මේ පෙන්නලා දීලා තියෙන්නේ ඉෂුස් 10000ක් තියෙනවලු ප්‍රොෆිට් එක 8000යි කියලා කියනවා එතකොට earning per share එක මේ ප්‍රොෆිට් එක කියලා කියන්නේ මේ මෙතන ප්‍රොෆිට් එකෙන් අදහස් වෙන්නේ අපේ තියෙනවානේ ටැක්ස් ගෙවුවට පස්සේ නේ කියන්නේ net profit after tax අන්න ඒකෙන් අපි ඊට පස්සේ අපි හිතමු අපේ ඉන්නවා කියලා වරණීය කොටස් හිමිය වරණීය කොටස් හිමියන්ට කියන්නේ ණය වගේ දෙයක් නේ ඒක ඔයාලා දන්නවනේ වරණීය කොටස් හිමියන්ට ගෙවිය යුතු ලාභාංශත් අඩු කරාට පස්සේ ඉතුරු වෙන ලාභාංශ තමයි ඔය පෙන්නන්නේ මෙන්න මේ ලාභාංශ මේක ඔයාලට ඉස්සරහදී සෙමස්ටර් 4 එකේ වගේ සෙමස්ටර් 4 එකේදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙයි වැඩිදුර හොඳට earning per share කියලා වෙනම ලෙසන් එකක් තියෙනවා ඒකදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් එක එතකොට මෙන්න මේ මුළු earnings ටික බෙදනවා අපි shares ගන්න shares කීය 10000 ඒක තමයි මේ ඉන්නේ earning per share කියලා රුපියල් 80 ඊට පස්සේ shares 4000ක් අපි නිකුත් කරාලු අලුතෙන් නිකුත් කරාට පස්සේ මේකේ earning ඒ කියන්නේ ආදායම 1100 දක්වා වැඩි වෙලා මම මේ 1000 වලින් කියන්නේ
එතකොට ඊට පස්සේ අලුත් earning per share එක බැලුවොත් 1130 shares 14000න් බෙදුවාම කලින් 10000යි අලුතෙන් 4000 නිකුත් කරා 14000න් බෙදුවන් පස්සේ 78.57. එතකොට මෙතන ඔයාලට පේනවා 80 ඉඳන් earning per share එක අඩු වෙලා තියෙනවා. earning per share එක අඩු වෙනවා කියන්නේ මේක stock market එකේ බලපෑමකට ලක් වෙනවා. මොකද එතකොට මේ earning per share එක අඩුයි කියන්නේ investors ලගේ අඩුවක් වෙනවා. මේකෙන් badly affect share price and its major cost involved in the financial through equity. share price එකට ඒක badly affect වෙනවා. එතකොට share එකේ වටිනාකමත් අඩු වෙනවා. ඒවට මේ ඉස්සරහට හොඳට ඉගෙන ගන්න ලැබේ. එතනින් අපේ ලයිෆ් ඕගනයිසේෂන් ලයිෆ් සයිකල් එක ඉවර වෙනවා. ඊළඟට තියෙන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ගැන. ඇත්තටම කිව්වොත් මේ උඩ කතා කරපු ටිකම වගේ තමයි යට තියෙන්නේ. මොකද උඩ තියෙනේවත් බවනේ ගොඩක් වෙලාවට යට තියෙන්නේ වැඩි වෙනසක් වෙන්නේ නැහැ. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඔයාලා දන්නා අපේ 2007 අංක 7 දාන කම්පැනි ඇක්ට් එක යටතේ අපිට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් මෙන්න මේ විදිහ තමයි අපි ඉදිරිපත් කරන්න ඕනේ. ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් or loss and other comprehensive income මේ කියන්නේ සිංහලෙන් කිව්වොත් ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂල් පොසිෂන් කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් ඉන් ඉක්විටි කියන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ස්ටේට්මන්ට් ඔෆ් කැෂ් ෆ්ලෝ කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. නෝට් ටු account කියන්නේ අර අපි කියන්නේ සිංහලෙන් ව්‍යාපාර සටහන් ගිණුම් කරන සටහන් කියලා කියන එක. මුලින්ම තියෙන්නේ ස්ටේට්මන්ට් ඔෆ් ප්‍රොෆිට් or loss and other comprehensive income. ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. මේකෙන් පෙන්වන්නේ රිපෝටින් පීරියඩ් එකක් ඇතුලේ අපි earn කරපු ප්‍රොෆිට් එක කොච්චරද කියලා. ප්‍රොෆිට් එක කියන්නේ අපේ ව්‍යාපාරය නිසා අපට ආර්ථික සම්පත් කොච්චර ජෙනරේට් වුණාද කියන එක තමයි මේ පෙන්නන්නේ. ආර්ථික සම්පත් මුදල් ජෙනරේට් වුණොත් මුදල් කියන්නේ ආර්ථික සම්පතක් වල එක දන්නවනේ. ඒ දේවල් කොච්චර ජෙනරේට් වුණාද කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ. මෙතන තියෙනවා අපට ඒ කියන්නේ මේ ප්‍රධාන වශයෙන් මෙහෙම ප්‍රොෆිට් එක ලැබෙන්න ප්‍රධාන වශයෙන් වල මතක ඇති ලාභ සහ ආදායම් ප්‍රකාශයේ බැලුවාම උඩින්ම තියෙනවා විකුණුම් ආදායම. ඊට පස්සේ එකෙන් විකුණුම් පිරිවැය අඩු කරනවා. ඊළඟට අපිට එකතු කරන්න තියෙනවා වෙනත් ආදායම් කියලා ටිකක්. හරිද? ඉන්නේ එහෙම තමයි පල්ලෙහාට ඉතුරු ටිකත් අපිට ඉස්සරහට හම්බ වෙනවා. මෙතන දැන් මේ තියෙන profit from intended or normal course of business කියන්නේ මේ sales වලින් අපිට ලැබෙන profit එක. කියන්නේ අපි සාමාන්‍ය විකුණුම් වලින් අපිට ලැබෙන එක මුලින්ම අපි අද ලාභ ප්‍රකාශනයේ මුලින්ම දාන්නේ. අන්න එක තමයි ඒකයි ඒකට තව අර වෙනත් ආදායම් කියන දේවල් තියෙනවා නම් ඒවයි ඔක්කොම තමයි. ඊළඟට අනිත් ආදායම් ජනිත වෙන ක්‍රමය තමයි මේක. ඒ කියන්නේ මැනේජ්මන්ට් එකේ කන්ට්‍රෝල් එකකින් තොරව අපට ගේන්ස් එනවා. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ රිවර්වේෂන් සර්ප්ලස් අන්න ඒ වගේ දේවල් තමයි. වෙනස් තීරණ ආදායම් ප්‍රකාශයට අපි ඇතුළත් කරන්න දේවල් තියෙනවානේ. අන්න ඒ දේවල් තමයි මේ කියන්නේ gains resulting from changes in condition or action. fair value එකට measure කරද්දී සමහර වෙලාවට අපට fair value evaluation gain එකක් එන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි මෙතනින් මේ කියන්නේ. දැන් අපි එකින් එක මෙතන තියෙනවා විස්තර කරලා වලට. මුලින්ම සාමාන්‍ය normal business එකකින් අපිට ඇති වෙන ආදායම් තමයි තියෙන්නේ. මුලින්ම gross profit එක. ඔයාලා දන්නවා අපි මුලින්ම ආදායම් ප්‍රකාශයේ මුලින්ම හොයන්නේ දර ලාභය. දර ලාභය කියන්නේ අපේ විකුණුම් ආදායමෙන් අපි අඩු කරනවා විකුණුම් පිරිවැය. ඒක ඔයාලා දන්නවනේ. ඒක 100,000 සාරයක් කරලා ඇති. මෙතන මේ එක්සාම්පල් එකකිනුත් තියෙන්නේ ඒක තමයි අපි කොහොමද මේ දර ලාභය හොයන්නේ කියලා. ඊළඟට තියෙන්නේ gross profit එක යටතේ තියෙන component මොනවද කියලා. ඒ කියන්නේ මේ ආදායම කියන්නේ මොකද්ද? cost of net revenue ඊට පස්සේ other income හැමදේම ඔයාලට මෙතන නෝට් එකක් නිසා මේක ගොඩක් පැහැදිලිව විස්තරව දීලා තිනවා. ආදායම තමයි ඊළඟට තියෙන්නේ. ඒ කියන්නේ මේ gross profit එක දර ලාභය calculate කරද්දී අපි ආදායම විදිහට ප්‍රධාන වශයෙන් ගන්නේ අර sales revenue එක. විකුණුම් ආදායම වලට මතක ඇති මුලින්ම අපි දාගන්නේ විකුණුම් ආදායම. ඒක තමයි මේ
කියලා තියෙන. දැන් මේ උදාහරණ විදියට නම් මේ ව්‍යාපාරය automobile sales of spare parts and providing automobile services. ඒතර ඒගොල්ලෝ core business activities වෙන්නේ මේ සේරම ඒවා ටික. විකුණන විතරක් නෙවෙයි යාලා ස්පෙයා පාර්ට්ස් විකුණනවා. ඒ වගේම මේ සර්විස් එකක් දෙනවා. ඒතකොට මෙතන මේ තියෙන්නේ එයාලගේ total revenue එක කොහොමද එන්නේ කියලා. sales of good automobile sales වලින් එන ගාන, ඊට පස්සේ rendering of service, construction related contracts, service support income. ඒ හැමදේම ඒගොල්ලෝ core business activities නිසා ඒවෙන් එන income එක තමයි මේ එකතු කරලා total revenue එක අරන් තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා net revenue කියලා. net revenue කියලා කියන්නේ අර අපේ නිකන් ඔය ඕන දෙයකට tax වදිනවනේ. ඒ කියන්නේ ලංකාවේ නම් VAT එක තමයි වදින්නේ. value added tax කියන එක. අපි ගන්න හැම බාණ්ඩ එකටම VAT ප්‍රතිශතයක් තියෙනවා. අන්නේ ප්‍රතිශතය අඩු කරාම තමයි net revenue එක එන්නේ. හරිද? අපි ඕක ලොකුවට මේ ඒ කියන්නේ අපි කර financial statement හදද්දී නම් ඕක අපිට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මේ සංකල්පයන් නිසා තමයි මෙතන ප්‍රධාන වශයෙන් දාලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ වෙනත් ආදායම්. ඒ කියන්නේ gross profit එක හොයාගත්තට පස්සේ ඔයාලගේ ආදායම් ප්‍රකාශය තියෙනවා වෙනත් ආදායම් කියලා දාන තැන. ඔයාලට මම හිතන්නේ මතක ඇති ඒක. ඒ වෙනත් ආදායම් එකට දාන්නේ අපි ප්‍රධාන core business operation වලින් හැර වෙනත් ක්‍රම වලින් අපිට ලැබුණු ආදායම්. ඒ කියන්නේ අපේ property එකක් විකුණුවා කියලා හිතුවොත් අපි විකුණද්දී ඒකේ fair value එක අපේ carrying amount එකට වඩා වැඩි නම් අන්නේ ප්‍රමාණය අපි දානවා වෙනත් ආදායමක් විදියට අපේ profit from නැත්නම් gain on sale of property හරි gain on sale of machine හරි ඔය විදියට අපි දානවා ඒක වෙනත් ආදායම් වල. අන්නේ තමයි වෙනත් ආදායම් කියලා කියන්නේ. දැන් මෙතන දීලා තියෙන විදියට නම් මේගොල්ලෝ මේ උදාහරණේ තියෙන විදියට හොටෙල් එකක ඒගොල්ලෝ කෝපරේෂන්ස් වලට අමතරව වෙන ඇක්ටිවිටීස් ටිකක් කරනවා. ටුවරිස්ට් ට්‍රාන්ස්පෝර්ට් සර්විස්, හෙයා සැලූන් ඒ වගේ දේවල්. අන්න ඒ වගේ ප්‍රධාන ඔපරේෂන් වලට අමතරව කරන දේවල් වලින් ලැබෙන ආදායම තමයි මේ other income කියන එක යටතේ වල දාන්නේ. මේ තියෙන dividend income. මේ කියන්නේ වෙන කොහේ හරි අපිට පුළුවන් වෙන සමාගමක හරි වෙන කොහේ හරි ආයෝජනය කරන සමහර වෙන ස්ටොක් මාකට් එකේ අපිට ෂෙයාර්ස් තියෙන්න පුළුවන් වෙනත් සමාගමක. ඒවෙන් ලැබෙන ආදායම් මේ ඒ දේවල් තමයි මේ තියෙන්නේ. gains from sales of property. ඒව තමයි other income එක විදිහට දාන්නේ. ඔයාලා මේ A level අර කරපු දේවල්ම තමයි මෙතන නිකන් මේ විස්තර කරලා තියෙන ඉංග්‍රීසි වලින්. වෙනස වෙන්නේ පොඩ්ඩක් අර ඉංග්‍රීසි වලින් තියෙන එක තමයි මේ ඔයාලා එක ඉක්මනටම හුරු වෙයි. දැනටමත් සමහරට හුරු වෙලා ඇත්තේ. ඊළඟට මේ තියෙන operating profit කියන එක. මම හිතනවා ඔයාලා දන්නවා operating profit කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ operating profit කියලා කියන්නේ දැන් අර අපිට එනවානේ ආදායම් ප්‍රකාශයේ දරලාභයෙන් පස්සේ අපි වෙනත් ආදායම් එකතු කරනවා. ඊට පස්සේ අපි එතනින් අඩු කරනවා මෙහෙයුම් වියදම්, operation expenses, administration expenses, sale expenses, sales and transport කියලා අන්තිමට financial expenses කියලා අඩු කරනවා. තව වෙනත් වියදම් කියලා එකක් තියෙනවා. එතකොට මේ operation profit කියලා කියන්නේ financial expense කියන්නේ මූල්‍ය වියදම් අඩු කිරීමට පෙර අනිකුත් වියදම්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ දෙක administrative expenses and sales and distribution expenses. මේ දෙක විතරක් අඩු කරාම එන profit එක දැන් අපි දැනටම profit එක හොයාගෙන ආදායම හොයාගෙන තියෙන්නේ. දරලාභය සහ වෙනත් ආදායම් දෙක එකතු කරලා අරන් ඉන්නේ. එතනින් අපි අඩු කරනවා මෙන්න මේ දෙක විතරක්. administrative expenses and sales and distribution expenses. මේ දෙක විතරක් අඩු කරාම අපේ profit එක ඉතුරු වෙනවනේ. අන්නේ ඉතුරු වෙන profit එකට තමයි operating profit එක කියන්නේ. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කිව්වොත් මූල්‍ය වියදම් අඩු කිරීමට පෙර ලාභය. හරිද? ඒක තමයි මේ operating profit එක කියලා කියන්නේ. අපි එහෙම එකක් හොයන්නේ මොකද? මේ තියෙන එකට හේතුව financial expenses කියන්නේ අපේ operating activities වල දාන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මූල්‍ය වියදම් අපි ගොඩක් වෙලාට ගෙවන්නේ අපි ණයක් ගත්තාම. ඒ වගේ දේවල් වලනේ. ඒතකොට ඒවා ප්‍රධාන වශයෙන් අපේ operating cycle එකට අදාළ නැහැ. උඩින් කිව්ව මතකනේ operating cycle එකට අදාළ නැහැ. ඒ දේවල්. අන්න ඒ නිසා තමයි අපි ඒක නැතුව මෙහෙම එකක් හොයන්න යනකොට අපි මේක මූල්‍ය ප්‍රකාශන හදද්දී කෙලින්ම මේ සේරම අඩු කරලා තමයි ගන්නෙ. ඒකට මෙන්න මේ operating profit එක හොයන්න කිව්වොත් ඔයාලා දැනගන්න ඕනේ. financial cost එක නැතුව අනිත් cost ටික අඩු කරලා එන profit එක හොයාගන්න. මෙතන table එකෙත් මේ තියෙන්නේ
gross profit එකෙන් other in operating income ට එකතු කරලා එතනින් sales and distribution expenses, impairment receivables, administrative expenses මේ ටික සේරම අඩු කරලා operating profit එක ගන්න විදිහ තමයි මේ තියලා තියෙන්නේ. ඊළඟට තියෙන net profit එක. ඒ කියන්නේ අර operating profit එකට එකෙන් අඩු කරනවා financial cost එක. financial cost එක අඩු කරාම තමයි මෙතන net profit එක හොයාගන්න net profit එක financial income taxes එකත් අඩු කරන්න ඕනේ. financial cost එකයි income taxes ඊට පස්සේ ගෙවන්න ඕනේ. ඔයාලට මතකද අපි ඒ වල එක හදනවා. ඒ දෙකම ගෙවුවට පස්සේ අපිට එන සුද්ධ ලාභය. අවසාන සුද්ධ ලාභය තමයි net profit එක කියලා කියන්නේ. තව මෙතන කියලා තියෙන දෙයක් තමයි දැන් හිතන්නකො නිකම්මට හරි අපේ ව්‍යාපාරයට තියනවා කියලා වැඩිපුර සල්ලි අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් තියෙනවා. අපි ඒවා වෙන يعني අපි ඒවා ණයට දෙනවා වෙන සමාගමකට හරි වෙන බිස්නස් එකකට හරි ණයට දීලා අපි ඒකෙන් ආදායම ඉන්ට්‍රස්ට් උපයනවා කියලා හිතන්නකො. අන්න එහෙම උපයනවා නම් අපි මේ මෙතන ෆයිනෑන්ෂල් කොස්ට් වලට ඒක දාද්දී ඒ උපයන ඉන්කම් එකෙන් ඒ ඉන්ට්‍රස්ට් ඉන්කම් එකෙන් අපි ගත්ත ණය වෙනුවෙන් අපි ගෙවන ඉන්ට්‍රස්ට් එක අඩු කරලා තමයි දාන්නේ කියලා තමයි මෙතන කියන්නේ. මේ තියෙන එක තමයි අපිට අපේ එක්ස්පෙන්ඩිචර් එක දාද්දී අපිට වෙනම ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් විදිහට තියෙනවා. දැන් මේ මෙතන තියෙන උදාහරණයක් විදිහට මේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් තියෙනවා මේ ව්‍යාපාරයට. ඒ වගේම ෆොරින් එක්ස්චේන්ජ් ගේන් එකක් තියෙනවා. මේක ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙයි. දැන් මේ ගැන හිතන්න එපා. මේ අන්න ඒ ෆයිනෑන්ස් ඉන්කම් එක මෙතන ඊට පස්සේ ටෝටල් එක අරන් තිනවා. ඒ කියන්නේ අපේ බිස්නස් එකේ කටයුතු වලින් අපිට මූල්‍යමය ලාභ තියෙන. ඒ කියන්නේ අර වගේ අපි ණයට දීලා නැත්නම් වෙනස් ආයෝජනයකින් අපිට ඉන්ට්‍රස්ට් එකක් ලැබෙනවා නම් මූල්‍යමය ආදායම ලැබෙනවා නම් ඒ ආදායම දාලා එතනින් අපේ වියදම් ටික දානවා. අපේ ඩවුන් ටර්ම් බොරෝවින්ග්ස් වලට අපි ගෙවන ඉන්ට්‍රස්ට් රේට් දාලා ඉන්ට්‍රස්ට් එක දාලා ඒ දේවල් ටිකින් අපි අඩු කරලා කියන්නේ මෙතන මේක අපි මූල්‍ය ප්‍රකාශනය ඇතුලේ කරන්නේ වෙනම සටහනක් විදියට හෝ වෙනම කරලා දාන්න පුළුවන්. එතනින් අපේ මූල්‍ය වියදම් ටික අපි අඩු කරනවා අර මූල්‍ය ආදායම් වලින්. අඩු කරලා එන කොස්ට් එක තමයි අපි ෆයිනෑන්ෂල් කොස්ට් එක විදියට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නෙමෙයි මේ ආදායම් ප්‍රකාශයට ඇඩ් කරන්න. ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. ඒකට අපි ඇඩ් කරන ෆයිනෑන්ෂල් කොස්ට් එක ගන්නේ මෙන්න මෙහෙම. අන්න එහෙම ෆයිනෑන්ෂල් කොස්ට් එක අඩු කරාට පස්සේ ප්‍රොෆිට් එකෙන් අපි ඉන්කම් ටැක්ස් එක ගෙවනවා. ඊළඟට තියෙන්නේ ඒ ඉන්කම් ටැක්ස් එක ගැන. මේක ඉන්කම් ටැක්ස් එක ගැන තියෙන විස්තරයක්. ඉන්කම් ටැක්ස් එක කියන්නේ අපේ වියදමක් නෙවෙයි. ඒක අපේ සමාජයට කරන සායකන අපේ ව්‍යාපාර නිසා වෙන අහිතකර සමාජ බලපෑම් වෙනුවෙන් අපි රජයට කරන ගෙවීමක් විදිහට සලකන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේක මේ ඒක වියදමක් විදිහට සලකන්න එපා කියලා. ඊට පස්සේ ප්‍රොෆිට් එකෙන් අපි ටැක්ස් එක ගෙවුවට පස්සේ ආෆ්ටර් ටැක්ස් එකෙන් පෙන්නන්නේ මේ අයිතිකරුවන්ට ඉතුරු වෙලා තියෙන earnings අදාළ පීරියඩ් එකේදී. ඒක තමයි මේ කියලා තියෙන්නේ මේ earnings for owners for the period and is available for distribution among owners කියලා. ඊට පස්සේ ඉතුරු වෙන ලාභය තමයි අපිට පුළුවන් බෙදා හරින්න අයිතිකරුවන් අතරේ එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් ගෙවන්න රිටේන් earning කරනවා නම් රඳවාගෙන තියාගන්න අන්නේ හැමදේම කරන්නේ ඊළඟට මේ ඉන්කම් ටැක්ස් එකත් අඩු කරාට පස්සේ මේ තියෙන profit before income tax එකෙන් income tax එක අඩු කරනවා. ඊට පස්සේ profit loss for the year මේ උදාහරණයක් දාලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා statement of other comprehensive income. ඔකේ තේරුම වෙනත් විස්තීර්ණ ආදායම්. මෙතන මේ මුලින්ම දීලා තියෙන comprehensive income. يعني විස්තීර්ණ ආදායම කියන්නේ මොකක්ද කියන එකේ තේරුම. විස්තීර්ණ ආදායම කියන්නේ අපේ ව්‍යාපාරයේ සුද්ධවත් කියන්නේ අවුරුද්දක් තුල ව්‍යාපාරයේ සුද්ධවත්කම් වල සිදු වූ වෙනස් වීම. සුද්ධවත්කම් කියන්නේ අපේ වල දන්නවා මේ මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරාම එන ගානේ අවුරුද්ද මුල සහ අවුරුද්ද අග අතර වෙනස. කියන්නේ ව්‍යාපාරයේ සම්පූර්ණ කොච්චරක් මූල්‍යමය වටිනාකමක් ක්‍රියේට් කරාද කියන එක තමයි එතනින් පෙන්නන්නේ. comprehensive income එක. ඒක තමයි මේ කැල්කියුලේට් කරලා තියෙන්නේ.
අපේ ප්‍රධාන දේ මෙන්න මේක. other comprehensive income කියන එක තමයි ඊළඟට තියෙන්නේ. මේවා තමයි අර මැනේජර්ස්ගේ කන්ට්‍රෝල් එකෙන් පිටත. ඒ කියන්නේ මැනේජර්ස්ගේ පාලනයෙන් තොරව සිදුවෙන මේ දේවල් විදිහට තමයි මේවා සලකන්නේ. ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතු ඒ කියන්නේ මම කිව්වා වගේ කලින් රිවැල්යුේෂන් සර්ප්ලස් ඒ කියන්නේ අපි කොස්ට් එකට මැනගෙන ආපු වත්කමක් ෆෙයා වැලියු එකට මනිද්දි අපි බලනවානේ කොච්චර අපේ ව්‍යාපාරේ අපි පොත් අපපු ගානට වඩා දැන් ඇත්තටම කොච්චර වටිනාකමට විකුණන්න පුළුවන්ද අන්න එතන නැවත වැලියේෂන් කියන්නේ පත්‍යාගන්න මම හිතන්නේ හරි ඇති සිංහල වචන ප්‍රත්‍යාගන්නයෙන් ලැබෙන ලාභය ප්‍රත්‍යාගන්න ලාභය වගේ දේවල් අපි ව්‍යාපාරයේ සටහන් කරගෙන ආපු වත්කමේ වටිනාකමට වඩා අද සටහන් කරගෙන ආපු වටිනාකමට අද ව්‍යාපාරයේ වත්කමක් හිතන්නකෝ 1000යි කියලා. අපිට ඒක වෙනට ෆෙයා වැලියු එකට ගිහින් බැලුවාම විකුණන්න පුළුවන් 2000කට. එතකොට එතන අපේ මේ රිවැල්යුේෂන් ගේන් එකක් තියෙනවා රුපියල් 1000ක. අන්න ඒක තමයි මේ ව්‍යාපාරයේ මැනේජර්ස්ලාගේ පාලනයෙන් තොරයි නේවා ඒවා සාමාන්‍ය මාකට් ෆෝසස් වලින් සිද්ධ වෙන දේවල්. අන්න ඒවා තමයි මේ other comprehensive income කියලා කියන්නේ. වෙනත් විස්තර ආදායම යටතේ එන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ ඊළඟට වලට උදාහරණයෙන් දාලා තියෙන්නේ. ඒකේ තියෙනවා මේ ඒ කියන්නේ නැවත ප්‍රොෆිට් or loss එකට රීක්ලැසිෆයි කරන්න පුළුවන් අයිටම සහ එහෙම පසු කාලීනව නෑ මෙතන තියෙන මුලින්ම තියෙන්නේ නැවත ප්‍රොෆිට් or loss එකට මේ පසු කාලීනව ඇඩ් කරන්න නැති ඒවා ඇඩ් කරන්න බැරි වෙනත් විස්තීර්ණ ආදායම් ඊට පස්සේ තියෙන්නේ සමහර විට මේ ප්‍රොෆිට් or loss එකට ගලපන්න පුළුවන් ආදායම් foreign operations මේලා මේ ඉස්සරහට වල තියෙන්නේ ඒ දේවල් තමයි මෙතන තියෙන්නේ දැන් මේ revaluation of freehold land deferred tax charge මේවා ඉතින් එච්චර වලට වැදගත් වෙන්නේ නැහැ මේවා ටික කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස් ඒවා මේ ඔයාලට මේකේ මොන වගේ දේවල්ද මෙතන වැටෙන්නේ කියලා මේ උදාහරණ ටිකක් මතක තියාගත්තාම ඇති ඊළඟට තියෙන්නේ අපිට statement of financial position කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඔයාලා දන්නවා ගොඩක් හැමෝම මේක හදලා ඇති